නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි සරණ ගියපු අපගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්ම පුරෝහිතවර සම්බුදු සසුනේ ද්විතීය අග්‍රශ්‍රාවකයන් වහන්සේ වන එර්දි බලයෙන් අගපත් අපගේ මහා මොග්ගල්ලාන රහත් මුනිදුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෞරවාතර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ යමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ උතුම් සද්ධර්ම දේශනාවට අනුග්‍රහයන් දරනු ලබන්නේ කුරටිහේන මහා උස්වැව විසූ පින්වත් එච්.එම්.කේ රම්බණ්ඩා පියාණන්ට මිය පරලෝ ගොස් වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ පියාණන්ට පින්පෙත් අනුමෝදනා පිණිස පින්වත් එච්.එම්. කරුණාවති මෑණියන්, දූදරුවන් සහ ඥාති හිත මිත්‍රාදීන් විසිනුයි අද ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. අද මේ ධර්ම දේශනාවේදීත් අපි ඉගෙන ගන්නේ අපේ මහා මොග්ගල්ලාන මහරහත් මුනිදුන් ගැන. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ අද මේ ඉගෙන ගන්න දහම් කතාව හරිම අද්භූත එකක්. අද මේ දහම් කතාවේදී පින්වතුනි අපිට අහන්න ලැබෙන්නේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මාරයාට තර්ජනය කරපු හැටි. නොයෙක් අවස්ථාවල භික්ෂූන්ට භික්ෂුණීන්ට හිරිහැර කරන්න ඇවිල්ලා ඒ භික්ෂු භික්ෂුණීන් මාරයාට අවවාද කරපු අවස්ථා, මාරයාව පළවා හැරපු අවස්ථා කොතෙකුත් තියෙනවා. හැබැයි මේ මුගලන් මහරහතන් වහන්සේ වගේ මාරයාට මෙබඳු තද තර්ජනයක් වෙන කෙනෙක් කරලා නැහැ. මාරයාට තර්ජනය කරපු දෙසුම නිසා මේ දේශනාව සංගායනා කරේ සංගීතකාරක මහරහතන් වහන්සේලා මාර තජ්ජනීය සූත්‍රයේ විදිහට. මාර තජ්ජනී සූත්‍රයේ අවසානයේ සඳහන් වෙන ගාථා සංගීතකාරක මහතෙරුන් වහන්සේලා විසින් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ තේර ගාථාවලට ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා මේ තේර ගාථා ඉගෙන ගන්න අවස්ථාවේ අපි මේ මාර තජ්ජනීය සූත්‍රයේම පැහැදිලි කරගන්නවා. ඒක සිද්ධ වුණේ මෙහෙම. ඒ දවස්වල අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භග්ග ජනපදයේ සුන්සුමාර ගිරි බෙහෙසකලා වනයේ හුදකලා කුටියක වැඩ හිටියා. ඒ මොහොතේ උන්වහන්සේ වැඩ හිටියේ එලිමහනේ සක්මන් මළුවේ සක්මන් කරමින්. එසේ සක්මන් කරමින් ඉන්න වෙලාවේ පාපී මාරයා මහා මොග්ගල්ලාණන් වහන්සේගේ කුස තුලට රිංගුවා. මුගලන් මහරහතන් වහන්සේගේ ශරීරේ කුස ඇතුළට රිංගගත්තා මාරයා. ඒ කුස ඇතුළට රිංගගත්තාට පස්සේ මුගලන් මහරහතන් වහන්සේට දැනෙන්න ගත්තා නිකන් මේ කුස බර වුණා වගේ. මෑට වලින් මේ කුස සම්පූර්ණයෙන් පුරවලා මෑ මල්ලක් වගේ මේ බඩ දැනෙන්න ගත්තා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා, මොකද්ද මේක පාර මගේ කුසට සිද්ධ වුණේ? ලොකු බරක් දැනෙන්නේ. මෑට පුරවපු මල්ලක් වගේ වුණේ මොකෝ? තමන් වහන්සේ සක්මණින් ඉවත් වෙලා කුටියට වැඩම කරලා ඒ කුටියේ තිබුණ ආසනේ වාඩි වුණා. වාඩි වෙලා තමන් වහන්සේගේ ශරීරය ගැන හොඳ නුවණින් විමසන්න පටන් ගත්තා. එහෙම නුවණින් විමසනකොට මුගලන් මහරහතන් වහන්සේට ඉක්මනින්ම අඳුන ගන්න පුළුවන් වුණා, මේ මාරයා නෙවෙයි. මාරයා මගේ කුස තුලට රිංගලා නෙවෙයි. ඒ නිසානේ මගේ කුසට මෙහෙම බරක් දැනෙන්නේ.
ඉතින් මොගලන් මහරහතන් වහන්සේ කෙලින්ම මාරයට කතා කළා. නික්ඛම පාපිම. ඒයි පාපී මාරය එළියට පැමිණෙව. නික්ඛම පාපිම. ඒයි පාපී මාරය එළියට පැමිණෙව. මා තථාගතං විහෙසේසී මා තථාගත ශාවකං. නුඹ තථාගතයන් වහන්සේටවත් තථාගත ශ්‍රාවකයන්ටවත් පීඩා කරන්න එපා. මාතේ අහෝසි දීගරත්තං අහිතාය දුක්ඛායාති. එහෙම පීඩා කරන්නට ඇවිත් ඔබ නිකන් බොහෝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙන පව් පුරව ගන්න එපා කිව්වා. එහෙම කියනකොට කුස ඇතුලේ ඉඳගෙන මාරයා හිතනවා මේ ශ්‍රමණයා ওই වචන කිව්වට මං ගැන දැනගෙන නෙවෙයි මේ කියන්නේ. නිකන් මං කියලා හිතලා අනුමානෙන් තමයි මේක කියන්නේ. මොකද මේ ශ්‍රමණයාගේ ශාස්ත්‍රූන් වහන්සේට වුණත් මාව අඳුනගන්න ටිකක් කල් යනවා. මෙච්චර ඉක්මනට කොහොමද මේ ශ්‍රමණයා මාව අඳුනගත්තේ? එකත් එකටම මොහු මේ කියන්නේ මාව අඳුනගෙන නෙමෙයි. එහෙම හිතුවා. එතකොට හිතන්න මේ මාර බලයේ බල පරාක්‍රමය. ඔහුම හිතනවා බුදුරජාණන් වහන්සේටවත් මාව අඳුනා ගන්න යම් කලක් ගත වෙනවා. දැන් මේ මාරයා හිතන එකනේ. ටිකක් කල් ගිහිල්ලා තමයි අඳුනගන්නේ. මේ ශ්‍රමණයා කොහොමද මාව එකපාර අඳුනගත්තේ? එතකොට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මාරයට කියනවා ඈ මාරය මම මේ අනුමානෙන් නෙවෙයි ඔහේ ගැන කියන්නේ. මේ කුස ඇතුලේ ඉන්නේ ඔහේමයි කියලා මන් දන්නවා. දැන් ඔහේ හිතුවානේ මේ ශ්‍රමණයා මං ගැන කිව්වාට මේ කියන්නේ දැකලා නෙවෙයි කියලා. එහෙම හිතුවට මාරය මං ඔහේම දැකලම තමයි ඔහේ කියලා අඳුනාගෙනම තමයි මේ වචන කිව්වේ. එතකොට මාරයාට හිතුණා එකත් එකටම මේ ශ්‍රමණයා මාව දැනගෙන. එහෙමනම් මං දැන් මෙතනින් එළියට එන්න ඕන. මාරයා අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ මුඛයෙන් එළියට ආවා. මුඛයෙන් ඇවිල්ලා දැන් කුටිය ඇතුළේ උන්වහන්සේ වැඩ ඉන්නේ. කුටියේ දොරකඩ ඉස්සරහා නොපෙනෙන විදිහට හිටගත්තා. ඒ කියන්නේ පේන වෙසකින් නෙමෙයි ආවේ. නොපෙනෙන විදිහට මාරයා දොරකඩ හිටගෙන මොගලන් මහරහතන් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් දැක්කා මේ කොටියේ දොරකඩ ඉස්සරහා මාරයා හිටගෙන තමන් වහන්සේ දෙස බලාගෙන ඉන්න හැටි. මොගලන් මහරහතන් වහන්සේ එතකොට ආමන්ත්‍රණය කළා. ඒයි පාපි මාරය ඔහේ හිතන්ට එපා ඔහේව මට පේන්නේ කියලා. ඔහේ දැන් ওই දොරකඩ ඉස්සරහා හිටගෙන මන් දිහා බලාගෙන ඉන්නේ කියලා මාරේ මට පේනවා. මාරේ මං ඔහෙට කියන්නේ ඔහේ නිකන් පව් පුරව ගන්න එපා. මං ඉස්සර වෙච්ච සිද්ධියක් ඔහෙට කියන්නම්. මාත් මාරේ මේ සංසාර ගමනේ එද්දී ඉස්සර දුසී කියන මාරයා වෙලා හිටියා. දැන් මේ කියන්නේ කවුද? අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ සංසාර ගමනේ එනකොට දුසී නමින් මාරෙක් වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. එතකොට ඇතැම්මෝ කියනවනේ පින්වතුනේ මේ මාරයා කියලා කියන්නේ පුද්ගලයෙක් නොවේය. මාරයා කියන්නේ අකුසල්ය කියලා. ඒවා බොල් කතා. ඒවා තම තමන්ගේ හිතට ගත්ත අදහස්. බුද්ධ දේශනාවේ ඉතා ප්‍රකටව සඳහන් වෙනවා. මාරත්තානං මාර නම් වූ තනතුර. ඒක කර්මානුරූපව ලබන තනතුරක්. එතකොට මේ මාර තනතුරේ දුසී නමින් මාරයෙක් විදිහට අපේ මොගලන් මහරහතන් වහන්සේ මේ සංසාර ගමනේ එද්දී ඉඳලා තියෙනවා. මගේ සහෝදරියක් හිටියා මාරය. ඇගේ නම කාලී. උඹ ඇගේ පුතා. දැන් මේ මාරයට කෙලින්ම කියනවා උඹ ඇගේ පුතා. ඒ කාලේ උඹ තමයි මගේ බෑනා. ඒතර දීර්ඝායුෂ තියෙන ස්වභාවයක් මේ මාරයන්ට තියෙන්නේ. පාපී මාරය ඒ කාලේ කකුසඳ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ පහළ වෙලා හිටියේ. ඒ කිව්වේ මේ භද්‍ර කල්පේ මුල් කාලේ සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේට විදුර සංජීව කියලා අග්‍ර ශ්‍රාවක දිනමක් හිටියා. ඒ ශ්‍රාවකය අතරේ ධර්ම දේශනාවේදී විදුර නම් වූ ශ්‍රාවකයන් වහන්සේ තරම් වෙන දක්ෂ කිසිම ශ්‍රාවකෙක් හිටියේ නැහැ.
ආන් ඒ නිසාමයි මාරය අසමාන දක්ෂතා තියෙන කෙනා කියන අර්ථයෙන් විදුර කියලා ඒ උත්තමය ආමන්ත්‍රණය කළේ. ඉතින් පාපී මාරය ඔය සංජීවයන් වහන්සේට සංජීව කිව්වේ ඇයි කියලා ඔබ දන්නවද? සංජීව කිව්වේ මෙන්න මේ නිසා. උන්වහන්සේ සුළු උත්සාහයකිනුත් නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙක්. දවසක් උන්වහන්සේ රුක් සෙවණක නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා ඉද්දී මේ හරක් බලන ගොපල්ලෝ එතනින් යනකොට මේ සංජීවයන් වහන්සේව දැක්කා. දැකලා මේ මිනිස්සු ළඟට ඇවිල්ලා බැලුවා ආස්වාස ප්‍රස්වාසයත් නැහැ. ඒ කාය සංස්කාර සංසිඳිලානේ. නිරෝධ සමාපත්තියට සමවදින රහතන් වහන්සේගේ ආස්වාස ප්‍රස්වාස නැහැ. තියෙන්නේ ඇඟේ උණුසුම විතරයි. එතකොට ආස්වාස ප්‍රස්වාස නොකරනකොට අනේ මේ මිනිස්සු හිතුවා මේ ශ්‍රමණයන් වහන්සේ භාවනා ඉරියව්වෙදිම මේ දැන් කලුරිය කරලා අපි ආදාහන කටයුතු සිද්ධ කරමු කියලා මිනිස්සු දර ගෙනල්ලා ලොකු දර ගොඩක් ගහලා චිතකයක් හදලා උන්වහන්සේ භාවනා ඉරියව්වේ ඉද්දීම ගිනි තිබ්බා. ගිනි තියලා ඉතින් වන්දනාමාන කරලා මේ මිනිස්සු යන්න ගියා. දවස් 7කට පස්සේ අපේ සංජීව මහරහතන් වහන්සේ නිරෝධ සමාපatti සුවයෙන් නැගිටිනවා. මේ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ පින්වතුනි රහතුන් සමවදින ආශ්චර්යවත් සමාපත්තිය. ඒ සමාපත්තියේ තෙද ඒ සමාපatti බලය මේ ලෝකයට දැනෙනවා. ඒ නිරෝධ සමාපත්තිය ගැන බණ පොතේ සඳහන් වෙන තැන්වල තියෙනවා යම් රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදිලා වැඩ ඉද්දි මේ ලෝකේ භූකම්පනයක් වෙන්න තියෙනවා නම් ඒ රහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටිනකන් භූමි කම්පණය නවතිනවා කියනවා. ජල ගැල්මක් වෙන්න තියෙනවා නම් ජල ගැල්ම නවතිනවා. නාය යන්න තියෙනවා නම් නායයම නවතිනවා. පුදුම අසිරියක් ඒක. ඒ නිරෝධ සමාපත්තියට යම් අදිෂ්ඨානයකින් රහතන් වහන්සේ නමක් සමවදිනවාද ඒ අදිෂ්ඨානය බුදුරජාණන් වහන්සේගේ පැනවීමෙන් කැඩෙනවා. භාග්‍යතුන් වහන්සේ බැරි වෙලාවක් නිරෝධ සමාපත්තියට සමවැදී ඉන්න භික්ෂුවකට මේ භික්ෂුව දැන් වඩිත්වා කියලා හිතුවොත් එසැනින් ඒ නිරෝධ සමාපත්තියෙන් ඒ භික්ෂුව ඉවත් වෙනවා. එහෙම නැත්නම් මහා සංඝයා විසින් ආරාධනාවක් කළොත් දැන් අසවල් භික්ෂුව මෙතෙන්ට වඩින්න ඕන කියලා සංඝයාගේ ඇරයුමින් නිරෝධ සමාපත්තියෙන් ඒ භික්ෂුව ඉබේම නැගී හිටිනවා. හැබැයි එහෙම නැතුව නම් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච භික්ෂුව නැගිටවන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ භික්ෂුවගේ අදිෂ්ඨානයේ අවසන් වෙද්දීමයි නැගිටින්නේ. ඒ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච භික්ෂුවගේ අසිරිය තමයි සමාපatti සුවයෙන් ඉන්න වෙලාවේ ඒ භික්ෂුවට කිසිම හානියක් කරන්න බෑ. ඒ භික්ෂුවට තබා ඒ භික්ෂුව පොරවාගෙන ඉන්න සිවුරටවත් ඒ සිවුරවත් ඇවිලුන්නේ නැහැ. දවස් 7කට පස්සේ ඉතින් මේ තෙරුන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා ඇඟ පුරාම අලු ගසා දාලා උන්වහන්සේ පිණ්ඩපාතයට වැඩම කළා. පිණ්ඩපාතයට වඩිද්දී ගිනි තියාපු මිනිස්සු ගෙවල් වල ඉඳලා බලනවා හප්පේ මේ දවස් 7කට කලින් ගිනි තිබ්බ කෙනා නෙමේ. මේන්න මේ භික්ෂුව ආයමන් නැගිටලා ආයමත් ඉපදිලා ආයමත් උපන්නා කියන අදහසින් තමයි සංජීව කියලා කිව්වේ. ඉතින් ඕංග විදිහට තමයි විදුර සංජීව කියන අග්‍රශ්‍රාවක උතුමන්ගේ නම් ලැබිලා තියෙන්නේ. ඉතින් අපේ විදුර සංජීව මහරහතන් වහන්සේලා වැඩ හිටපු කකුසඳ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ ලෝකේ මාරත්තාන මාරයා කියන තනතුර තිබිලා තියෙන්නේ මේ දුසී කියන මාරයාට සංසාර ගමනේ ආපු අපේ මුගලන් මහරහතන් වහන්සේට. ඉතින් මේ දුසී මාරයා මේ මෙහෙම කල්පනා කරා කියනවා දවසක්. දුසී මාරයාට හිතුණා මේ බුදුරජාන් වහන්සේ ධර්මයේ කියා දෙනවා භික්ෂූන් ධර්මයට අනුව සීල සමාධි ප්‍රඥා දියුණු කරනවා. ඒ සීල සමාධි ප්‍රඥා දියුණු කරන භික්ෂූන් මගේ විශේෂයෙන් ඉක්ුත් වෙනවා.
ඒ භික්ෂූන් මට අල්ලන්න බැරි තැනට යනවා. මං කොහොම හරි මේ භික්ෂූන් මගේ වසඟේ තියාගන්න ඕන. ඒකට මම මොකද්ද කරන්නේ කියලා දුසී මාරයා හිතද්දී ඔහුට හිතුණා ගමට පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු ලව්වා බන්නවන්න ඕන. දැන් භික්ෂූන්ගේ පින්වතුනේ මනා සිහිනුවණින් ඉන්නේ. භික්ෂූන්ගේ හිතනේ මාරයාට අල්ලන්න බැරි. සාමාන්‍ය මිනිසයාගේ හිත ග්‍රහණය කරගත් එකේ. මාරයා මුළු ගමටම වැහුණා. බලන්න තේජස. මුළු ගමටම වැහිලා මිනිස්සුන්ගේ ඔළුව වලට අදහසක් දෙනවා. මේ භික්ෂූන්ට බැනපල්ලා. මේ භික්ෂූන්ට අපහාස කරපල්ලා. ඉතින් ඒ කාලේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු පරුස වචනයෙන් භික්ෂූන්ට බයිනවා. එහෙම බයිනකොට ඒ කාලේ බැන බැන හිටපු මිනිස්සු අතරේ යම් කෙනෙක් මිය ගියාද මැරෙන අය නිරේ ගියා කියනවා. මැරෙන අය නිරේ ගිහිල්ලා උපදුනා බොහෝ දෙනෙක් පව් ගත්තා. එතකොට අපේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසට අවවාද කළා මහණෙනි ওই මිනිස්සු බයින්නේ කරන්නේ මිනිසුන්ගේ උමනාවකට නෙවෙයි මායя වැහිලා. ඒ නිසා මහණෙනි හොඳට මෙත්සිත වඩන්න. ඔබ මෙත්සිත දියුණු කරන්ට ඒ මෙත්සිත දියුණු කරනකොට ওই ස්වභාවය ඇරිලා යයි. ඔබ පොඩ්ඩක්වත් කේන්තියක් ඇති කරගන්න එපා කිව්වා. ඇයි කේන්ති ඇති කරගත්තොත් මොකද වෙන්නේ? මායයට ඇතුල් වෙන්න සිදුරක් හැදෙනවා ඒ භික්ෂුවගේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිහිටපු භික්ෂූන් වහන්සේලා දැන් මෛත්‍රී වඩනවා. කොච්චර බැන්නත් ඒ භික්ෂූන් අවසන්න්න බෑ. ඊට පස්සේ මාරයා කල්පනා කළා දැන් මේ වැඩේ හරියන්නේ නැහැ. වෙන උඩර වැටියක් යොදන්න ඕන. දැන් මිනිස්සු ලව්වා මේ මාරයා කරන්නේ ප්‍රශංසා කරනවා. භික්ෂූන් වහන්සේලා වඩිනකොට මිනිස්සු සාදු සාදු කිය ගුණ කියනවා. ඒ කාලේ ගැන කියනවා ඒ කාලේ භික්ෂූන්ට පැහැදෙමින් ඉන්න කාලේ යම් මිනිස්සු මරණයටපත් වුණා නම් ඒ අය ඔක්කොම සුගතිය ගියා කියනවා. ඒ අය ඔක්කොම භික්ෂූන් කෙරෙහි හිත පහදවාගෙන හිටපු නිසා සුගතිය ගියා. හැබැයි මේ මාරයාගේ වැඩේ. ওই විදිහට කාලය ගත වෙනකොට බුදුරජාන් වහන්සේ ආයමත් ඒ භික්ෂූන්ට අවවාද කළා මහණෙනි ওই මිනිස්සු ප්‍රශංසා කරන්නේ මිනිස්සුන්ගේ උවමනාවකට නෙවෙයි. මාරයා වැහිලා. ඒ නිසා මහණෙනි දැන් ඔබ කායේ අසුභානුපස්සී විහෙරත මේ ශරීරය ගැන අසුභ විදිහට දකිමින් වාසය කරන්න. ඇලෙන්න එපා ওই ලාභ සත්කාර ආදියට. ජීවිතය ඇත්තම සිහි කරන්න කිව්වා. භික්ෂුන් ඒක පුරුදු කළා. එතකොට මාරයාට ඒ ක්‍රමයටත් අල්ලගන්න බැරුව ගියා. දැන් මේ දුසී කියන මාරයාට කේන්ති. දවසක් අපේ කකුසඳ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විදුර කියන ශ්‍රාවක රත්නය පසුමහණෙක් විදිහට තබාගෙන ගමේ පිණ්ඩපාතේ වඩිනවා. ওই පිණ්ඩපාතේ වඩින වෙලාවේ මාරයා බුදුරජාණන් වහන්සේ දෙසත් විදුර ශ්‍රාවක රත්නය දෙසත් බලාගෙන ඉඳලා කේන්තියෙන් එතන හිටපු එක ළමයෙකුට වැහුණා. ඒ ළමයාට වැහිලා ගල් කැටයක් අරගෙන විදුර මහරහතන් වහන්සේගේ හිසට මේ ගලින් පහරක් ගැහුවා. ඒ ගල් පහර වැදිලා උන්වහන්සේගේ හිස තුවාල වුණා. තුවාල වෙලා ලේ ගලන්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවේ විදුර කියන ශ්‍රාවක රත්නයේගේ හිස තුවාල වෙලා ලේ ගලන වෙලාවේ කකුසඳ බුදුරජාණන් වහන්සේ මුළු ශරීරයේම හරවා බැලීම නම් වූ නාගා පලෝකණයෙන් මාරයා දිහා බැලුවා. සම්බුදු තේජස මහා කරුණාවෙන් පිරිච්චි ඒ බුදුරජාණන් වහන්සේගේ තේජානුභාවය කොතෙක්ද කියන්නේ. මුළු කයම හරවලා මාරයා දෙස බලනකොට ඒ මාරයා දෙස බුදුරජාණන් වහන්සේ බැලුවේ මේ දුසී මාරයා තමන්ගේ පමණ දන්නේ නොවේ. ඒ අදහසින් බැලුවේ. ඒ බලනකොටම මාරයා මාර තනතුරෙන් චුත වුණා. මාරයා විදිහට ඉන්න යම් පුණ්‍ය සංස්කාර තිබ්බනම් ඒ මාර තනතුරේ රැඳිලා ඉන්න
මාර තනතුරේ අධිපතිකම් කරන්න යම් සංස්කාර තිබ්බනම් ඒව ඔක්කොම නැත්තට නැති වුණා. මාරයා චුත වෙලා එහෙම්ම ගියා නිරයට. මුගලන් මහරහතන් වහන්සේ මේ මාරයාට මේ ගැන කියලා දෙනවා. පවිටු මාරය ඒ මං ගියපු මහා නිරයට නම් 3ක් තියෙනවා. ආයතන 6ටම ලැබෙන ස්පර්ශයෙන් දුක් විඳින නිසා ඒ නිරයට කියනවා චපස්සායතනික නිරය කියලා. ඒ නිරයේ කනට ඇහෙන්නේත් දුක් සහිත දෙයක්. ඇහැට පේන්නේ දුක් සහිත දෙයක්. නාසයට දැනෙන මේ ගඳ සුවඳේ තියෙන්නේ මහා දුක්ඛිත බවක්. දිවට දැනෙන්නේ දුක් සහිත රස. කයට දැනෙන්නේත් ඊතා කර්කස කටුක දුක් සහිත වේදනා. හිතට එන හිතුවිලි ඔක්කොමත් දුක් සහිතයි බයජනකයි. ඒ නිසා ඒ නිරයට කියනවා චපස්සායතනික නිරය. යකඩ හුල් වලින් පපුවට කොටන නිසා සංකුස මාහත නිරය කියලා ඒ නිරයට කියනවා. මේ නිරය හැමතිස්සෙම යකඩ උල් වලින් මේ පපුවට කොටනවා කියනවා. තමන්ව වේදනාව උපද්දා ගන්නා නිසා පච්චත්ත වේදනීය නිරය කියලත් ඒකට කියනවා. ඉතින් පාපී මාරය එක දවසක් නිරය පාලකයෝ මා ළඟට ඇවිල්ලා මේ මෙහෙම කිව්වා කියනවා. යම් දවසක ඔහේගේ පපුවට වදින ඔය හුල් පාරවල් වැඩිගෙන ඇවිල්ලා එකට හැප්පෙන්න ගත්තොත් එහෙම එදාට ඔහෙට සද්ද ඇහෙයි. මේ යකඩ හුල් දෙකක් එකට හැප්පෙන සද්දේ. ආන් එදාට දැනගන්නවා දැන් නිරේ ඉපදිලා අවුරුදු 1000ක් ගත වුණා කියලා. බලන්න මේ නිරේ තියෙන දුක. ඒ නිරා දුක ගැන මාරයාට බණක් කියනවා අපේ මුගලන් මහරහතන් වහන්සේ. ඉතින් මාරය මම බොහෝ අවුරුදු ගාණක් අවුරුදු 100 ගාණක් අවුරුදු 1000 ගාණක් මේ මහා නිරේ දුක් විඳා. ඒ මහා නිරේම උස්සද කියන කොටසේ අවුරුදු 10000ක් දුක් විඳා. ඒ වින්දේ වුට්ටානිම කියන වේදනාවෙන්. ඒ කාලේ මගේ රූපේ මාරේ මේ වගේ එකක්. ඇඟ මිනිස්සෙකුගේ වගේ, ඔළුව මාළුවෙකුගේ වගේ. ඉතින් මේ විදිහට මාරයාට තමන් වහන්සේ සංසාර ගමනේ එද්දි මාර තනතුරේ ඉඳලා ඒ මාර තනතුරේ කරගත්ත පාප කර්ම නිසා විඳවන විඳවිල්ල මේ ඉන්න මාරයාට මුගලන් මහරහතන් වහන්සේ කියලා දෙනවා. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ වදාලා ගාථාවෙන් මෙහෙම. ඒයි මාරය දුසී නමින් මාරයෙක් හිටියා. ඉතින් මේ මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේටත් විදුර නමින් සිටි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේටත් පීඩා කළා. අන්තිමේදී මාරයා නිරේ ඉපදිලා අනන්ත දුක් විඳියෝම ওই විදිහයි. කකුසඳ බුදු සමිඳුන්වත් විදුර නම් වූ ශ්‍රාවක මුනිදුන්වත් පීඩාවට පත් කරපු ඒ දුසී මාරයා නිරේ ඉපදිලා අනන්ත දුක් විඳේ මෙහිමයි. ඒ නිරසතා හැමතිස්සෙම යකඩ හුල් 100කින් පහර කනවා. ඒ හුල් 100ෙම ලැබෙන්නේ වෙන වෙනම වේදනාවල්. දැන් මේ කර්ම විපාකයේ දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒ මාරය ඒ බඳු භික්ෂුවකට පීඩාවට පත් කරලා ඔබ දුකටපත් වෙන්නත් හදන්නේ. ආන් එහෙම තමයි මාරයාට තර්ජනය කළේ අපේ මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ. පින්වතුනි මේ බණපදේ අහනකොට ඒ රහතන් වහන්සේගේ තේජානුභාවය ගැනම හිත පහදව ගන්න. ඒ රහතන් වහන්සේගේ මහා තේජස ගැනම හොඳට හිත පහදව ගන්න. මාරයාට කියනවා මාරය මුහුද මැද තියෙනවා කල්පයක් පවතින අතිශයින්ම ලස්සන දිව්‍ය විමාන. ඒවා බබලන්නේ මැණික් වගේ. ඒ විමානවල නොයෙක් පාටින් බබලමින් දිව්‍ය අප්සරාවෝ නටනවා. දැන් මේක සාමාන්‍ය විශේෂයකට සාමාන්‍ය පුද්ගලයෙකුට සාමාන්‍ය එ르දිමෙතෙකුට අල්ලන්න බැරි එකක්. මේ ලෝකේ තියෙන ස්වභාවයක්. මුහුද මැද තියෙනවා කියනවා ඒ ඇතැම් විමාන කල්පයක් ඒවා තියෙනවා. ඒ විමානවල පින් කරගත්ත අය දෙවියෝ විදිහට ඉපදිලා සිත්සේ සතුට වෙනවා. දැන් මේ කාරණේ දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්.
එහි මාරය ඒ බඳු භික්ෂුවක් පීඩාවට පත් කරලා නුඹ දුකට පත්වෙන්ට දහදන්නේ. බුදු සමිඳුන් තමයි මට වදාළේ. ඊට පස්සේ මං භික්ෂු සංඝයා බලා සිටිද්දීම මගේ මෙහි මහපට ඇඟිල්ලෙන් පූර්වාරාම විහාරය කම්පා කළා. ඒ සිද්ධිය අපි ඔබට මීට පෙර දවසේ කියලා දුන්නනේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භික්ෂූන් වැඩ හිටපු පූර්වාරාම විහාරය කම්පා කරපු හැටි. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ අවවාදය නිසා තමන් වහන්සේ විසින් සිද්ධ කළා කියනවා. දැන් මේ කාරණේ දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය ඒ බඳු භික්ෂුවක් පීඩාවට පත් කරලා නුඹ දුකට පත්වෙන්න දහදන්නේ. සක්දේව් රජුගේ වෛජයන්ති ප්‍රාසාදයත් තමන්ගේ එරදි බලයෙන් මහපට ඇඟිල්ලෙන් කම්පා කරවලා ඒ දෙව් පිරිසත් ඇතිගැන්නවා. ඒ වැඩේ කරපු භික්ෂුවත් මමයි. ඒ සිද්ධිය උනේ මෙහෙම. අපේ සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දවසක් තණ්හාව ගෙවා දැමීම ගැන බණ පදයක් ශ්‍රවණය කළා. තණ්හා සංඛය. මේ කාරණේ ඔබට ඉගෙන ගන්න පුළුවන් තණ්හා සංඛය සූත්‍රය කියවීමෙන්. ඒ තණ්හා සංඛය සූත්‍රයේ මේ බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුට කියපු බණ පදේ සඳහන් වෙනවා. තණ්හාව ගෙවා දැමීම ගැන බොහොම ලස්සන බණ පදයක් බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුට කියලා දුන්නා. සක්දෙවිඳු ওই බණ පදේ අහලා අනුමෝදන් වෙලා දෙව්ලොවට වැඩියා. මොගලන් මහරහතන් වහන්සේ පස්සේ වෙලාවක යනවා සක්දෙවිඳුගේ දිව්‍ය විමානෙට. ඉතින් විමානෙට ගියාට පස්සේ සක්දෙවිඳු මොගලන් මහරහතන් වහන්සේව බොහෝම ගෞරවයෙන් පිළිගත්තා. පිළි අරගෙන මොගලන් මහරහතන් වහන්සේට සුදුසු අසුනක් පවරලා ඒකේ වැඩ හිටියට පස්සේ මොගලන් මහරහතන් වහන්සේ සක්දෙවිඳුගෙන් අහනවා ඈ දේවේන්ද්‍රය ඔබ බුදුරජාණන් වහන්සේ සමීපයේ මේ තණ්හාව ගෙවා දැමීම ගැන හරි ලස්සන බණපදයක් ඇහුවා. ඔබට පුළුවන්ද මට මේ බණපදේ කියලා දෙන්න? එහෙම කිව්වා. එහෙම කියනකොට සක්දෙවිඳු ඒක මගහැරියා. ඒ කියන්නේ සක්දෙවිඳුට අර කාම සම්පatti වලට හිත ඇලී තිබීම නිසා මේ බණපදේ සිහි කරන්ට අමතක වුණා. සක්දෙවිඳු දැන් මොගලන් මහරහතන් වහන්සේ ඇහුවේ වෙනම එකක්. දැන් සක්දෙවිඳුගේ කතාව වෙනම පැත්තකට යනවා. සක්දෙවිඳු කියනවා ස්වාමීනි ඒක මම පස්සේ කියන්නම්. ඒක නෙවෙයිනේ ස්වාමීනි අසිරිය. ස්වාමීනි සුරාසුර යුද්ධයක් ආවනේ. ඔය යුද්ධේ ජයගත්තට පස්සේ අපි අලුතෙන් ප්‍රාසාදයක් කෙරෙව්වා වෛජයන්ති ප්‍රාසාදේ. ස්වාමීනි බලන්න එපැයි ඒකේ අසිරිය. ඒක මෙහෙම ලස්සනයි මෙහෙම ලස්සනයි. ස්වාමීනි අපි යන්ද ඒක බලන්න කියලා. දැන් මොගලන් මහරහතන් වහන්සේවත් එක්කතු කරගෙන සක්දෙවිඳු යනවා අර මහා සුවිශාලයි කියපු මහා අසිරිමත් කියපු මහා පුදුම සහගතයි කියපු වෛජයන්ති ප්‍රාසාදෙ පෙන්වන්නට. මොගලන් මහරහතන් වහන්සේ වෛජයන්ති ප්‍රාසාදයේ සමීපයට එනකොට ඒ සමීපයේදී දෙව්ලොව දෙවියන්ට පෙනෙන්න අద్භූත එරදියක් කළානේ. මේ වෛජයන්ති ප්‍රාසාදය හරියට වතුරේ පොල්ලෙල්ලක් කරකවනවා වගේ එරදීන් කැරකෙව්වා. කුඹල් සක කැරකෙනවා වගේ වෛජයන්ති ප්‍රාසාදයේ වේගින් කරකැවුණා. ප්‍රාසාදයේ ඇතුලේ හිටපු කාටවත් අනතුරක් උන්නේ. නමුත් ප්‍රාසාදයේ ඇතුලේ හිටපු අයගේ ලොමු ඩහ ගෙන්නුණා. මොගලන් මහරහතන් වහන්සේ ඔය එරදිය කළා විතරයි සක්දෙවිඳු හරි සංවේගයටපත් වුණා. එතකොට මොගලන් මහරහතන් වහන්සේ ආය අහනවා දේවේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ කියපු බණපදේ දැන්වත් මතකද කියලා ඇහුවා. එතකොට සක්දෙවිඳු අපේ මොගලන් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියලා දීපු මුළු සූත්‍රෙම ඒ වෙලාවේ කියලා දෙනවා. මොගලන් මහරහතන් වහන්සේ මේ බණපදේ අහගෙන දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකෙට වඩිනවා. ඒ වැඩම කරාම හරි ලස්සන සිද්ධියක් වුණා. අර වෛජයන්ති ප්‍රාසාදයේ හිටපු ප්‍රියම්බිකාව
දේව අප්සරාවියෝ සක්දිවිඳු ළඟට දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා සක්දිවිඳුට කියනවා අපේ බලන්ට එපැයි ඒ භික්ෂුවගේ ආනුභාවේ. දේවේන්ද්‍රය ඔයාර නිතරම කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. ඒ ඔය ආපු කෙනාද කියලා ඇහුවා. එතකොට මේ සක්දිවිඳු කියනවා නෑ ප්‍රිය අප්සරාවීනි, ඒ මගේ ශාස්ත්‍රූන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක්. එතකොට අර දේව අප්සරාවියෝ පුදුම වුණා කියනවා අපේ ශ්‍රාවක භික්ෂුවක් එහෙම ආනුභාව සම්පන්න නම් ඒ ශාස්ත්‍රූන් වහන්සේ කොහොම ආනුභාව ඇත්ද? ඉතින් බලන්න කොච්චර ලස්සන දේවල් ඒ කාලේ සිද්ධ වෙලා තියෙනවද? මාරයාට කියනවා අපේ මුගලන් මහරහතන් වහන්සේ දැන් මේ කාරණේ දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය ඒ බඳු භික්ෂුවක් පීඩාවට පත් කරලා නුඹ දුකට පත් වෙන්නද හදන්නේ? වෛජයන්ති ප්‍රාසාදයේ හිටිය සක්දේව රජුගෙන් ඒ භික්ෂුව මෙහිම ඇහුවා. එවැනි තණ්හාවෙන් මිදෙන ආකාරය දැන්වත් ඔබ දන්නවාද? සක්දේවතුන් තමන් අසා දැනගත් ආකාරයටම ඒ භික්ෂුවට දහම පැවසුවා. ඇයි සක්දිවිඳුව සංවේගයට පත් කළා. මාරය එහෙම සක්දිවිඳුව සංවේගයට පත් කරපු භික්ෂුව මමයි. දැන් මේ කාරණේ දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය ඒ බඳු භික්ෂුවක් පීඩාවට පත් කරලා නුඹ දුකට පත් වෙන්නද හදන්නේ? මාරය සුධර්මා නමින් දිව්‍ය සභාවක් තියෙනවා. ඒ සභාවට මහා බ්‍රහ්මයාත් ඇවිත් හිටියා. ඒ භික්ෂුව මහා බ්‍රහ්මයාගෙන් මෙහෙම ඇහුවා. පින්වත් දෙවිය, ඔබ තුල ඉස්සර මිත්‍යා දෘෂ්ටිය තිබුණා. ඒ දෘෂ්ටිය ඔබ තුල තාමත් තියෙනවද? ශ්‍රාවක පිරිස් පිරිවරාගෙන බඹලොව සැරිසරන බුදු සමිඳුන්ගේ ආලෝකයේ දෙස බලන්නේයි පැවසූ ඒ භික්ෂුවත් මම තමයි. මේ මොකද්ද මේ බක බ්‍රහ්ම දමනය? මේ බක කියන බ්‍රහ්මයෙකුට මිත්‍යා දෘෂ්ටියක් හටගත්තානේ. මං තමයි උසස්ම කෙනා. මං තමයි උසස්ම කෙනා. මම තමයි ලෝක නිර්මාපක කෙනා. මට ඉහළින් ඉන්න කෙනෙක් නැහැ කියලා බක බ්‍රහ්මයාට මේ උඩඟු හිතක් උපන්නා. ඒක මිසදිටුවක්. ඒ කියන්නේ වැරදි අදහසක් නේ. ඔය හිතුවිල්ල බක බ්‍රහ්මයා හිතනකොට ඒක භාග්‍යතුන් වහන්සේ දකිනවා. බුදුරජාණන් වහන්සේත් බක බ්‍රහ්මයා ඒ හිතුවිල්ල හිතපු තැනට වැඩම කළා. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ උත්තමයෝත් බඹලොවට වැඩම කළා. වැඩම කරලා මට ඉහළින් කවුරුත් නැහැ කියලා හිතාගෙන ඉන්න බක බ්‍රහ්මයාට ඉහළින් බුදුරජාණන් වහන්සේත් ඒ මහා රහතන් වහන්සේලාත් පළඟක් බැඳගෙන සමාපatti සුවයෙන් වැඩ හිටියා. එදා මුගලන් මහරහතන් වහන්සේ තමයි බක බ්‍රහ්මයා ඇතුළු බ්‍රහ්ම පිරිසට දහම් කතාව වදාළේ. ධර්ම දේශනා කළා බඹලොවදී. ඒ බඹලොව කරපු ධර්ම දේශනාව පින්වතුනි හරි ආශ්චර්යයි. මොකද දැන් මනුස්ස ලෝකයේ මිනිස්සුන්ට තියෙන ඕලාරික ශරීර. ඒ ශරීරයට වඩා සියුම් දෙවියන්ගේ ශරීරය. දෙවියන්ගේ ශරීරයට වඩා සියුම් බ්‍රහ්මයන්ගේ ශරීරය. මුගලන් මහරහතන් වහන්සේ එහෙදී බණ කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ බණ කියනවා ඇහෙනවා. හැබැයි බ්‍රහ්මයෙකුටවත් මුගලන් මහරහතන් වහන්සේව පේන්නේ. මුගලන් මහරහතන් වහන්සේ ඇතැම් වෙලාවට මේ ශරීරයේ උඩුකය විතරක් පේන විදිහට බණ කියනවා. බ්‍රහ්මයන්ට යටිකය පේන්නේ. යටිකය විතරක් පේන විදිහට බණ කියනවා. උඩුකය පේන්නේ. පුදුම පෙළහර පෑවා. බක බ්‍රහ්මයා ඇතුළු පිරිස දමනය වුණා. ඒ දමනය වෙච්ච බක බ්‍රහ්මයාගෙන් මහා බ්‍රහ්ම පිරිස මැද අපේ මුගලන් මහරහතන් වහන්සේ අහලා තියෙනවා දැන් ඔහේගේ ඒ පරණ මිත්‍යා දෘෂ්ටිය තාමත් තියෙනවද කියලා. එතකොට මේ මහා බ්‍රහ්මයා භික්ෂුවට මෙහිමයි පිළිතුරු දුන්නේ. මං අද කියන්නේ කොහොමද
නිට්ටයයි සදාකාලිකයි කියලා ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බඹලෝ සැරිසරන බුදු සමිඳුන්ගේ ආලෝකේ මන් දැන් දකින්නවානේ. ආන් හිම බ්‍රහ්මියෝ පවා සලිත කළා අපේ මේ බුද්ධ ශාසනයේ මහානුභාව සම්පන්න ශ්‍රාවකයන් වහන්සේලා. දැන් මේ කාරණේ දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. එයි මාරය ඉබඳු භික්ෂුවක්ව පීඩාවට පත් කරලා නුඹ දුකට පත් වෙන්න දහදන්නේ. ධ්‍යාන විමෝක්ෂ බලයෙන් මහාමේරු පර්වත මුදුන ස්පර්ශ කළෙත් භික්ෂුවක්. දඹදිව పూర్ව විදේහ කියන රටේ මිනිසුන් නිදන භූමිය ස්පර්ශ කළෙත් භික්ෂුවක්. මම තමයි මේ භික්ෂුව. මේ මුගලන් මහරහතන් වහන්සේගේ එර්දිහි ගත්තොත් එහෙම පින්වතුනේ ඒ එර්දිහි වර්ණනාව ඒ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටපු කාලේ එර්දී පෙළහර පාපු අවස්ථා එමටයි. ඒ අතරේ එක ප්‍රධාන අවස්ථාවක් නේ නන්දෝපනන්ද නාගරාජයා දමනය. ඒක සිද්ධ වුණේ මෙහෙම. නන්දෝපනන්ද කියන මහා තේජාන්විත නාගරාජයා. ඒ නාගරාජයාගේ තෙද වැඩි. ඒ නාගරාජයාට පුළුවන් චිත්තක්ෂණයක වේගෙන් තමන්ගේ මේ ඉරියව් පැවැත්ම වෙනස් කරන්න. තමන්ගේ වෙස් මාරු කරගන්න. චිත්තක්ෂණයක වේගෙන් ගිනි පිට කරන්න. ඊටාම වේගෙන් මේ නාගරාජයාට තමන්ගේ තමන් මනාප විදිහට හසුරවන්න පුළුවන් එර්දියක් තිබුණා. නාග එර්දියක්. ඔය මහානුභාව සම්පන්න නන්දෝපනන්ද නාගයා එදා තමන්ගේ නාග කන්‍යාවොත් එක්ක එකතු වෙලා මේ විලක බැහැලා හරි සන්තෝෂෙන් ප්‍රීති වෙවි හිටපු වෙලාව. එදා බුදුරජාණන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් අපේ රට්ටපාල මහරහතන් වහන්සේත් තව බොහෝ රහතන් වහන්සේලා එර්දියෙන් වැඩම කරනවා තව්තිසාවට. දැන් මේ වඩින්නේ අර නන්දෝපනන්ද නාගරාජයා ඉන්න විලට උඩින්. බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් වඩිනකොට අර නාග කන්‍යාව මේක දැක්කා. දැකලා ඈලා බැලුවා උඩ. ඈලා උඩ බලලා ඈලාට හරි සන්තෝසයි. දැන් බුදුරජාණන් වහන්සේත් මහත් වූ භික්ෂු සංඝයාත් වඩිනවා. දැන් නාගරාජයා දිහා බලන්න කවුරුත් නැහැ. නාගරාජයාගේ හිතට නොසතුටක් ආවා. නාගරාජයා කල්පනා කළා මේ මුඩු ශ්‍රමණයෝ මගේ සතුට නැති කරනවා. මං අද මේ ශ්‍රමණයන්ට පාඩමක් උගන්වන්නම් කියලා මේ නාගරාජයාගේ තිබුණ ආනුභාවය කොච්චරද කියන්නේ මවාගත්තා විශාල නාග වේශයක්. ඒ නාග වේසින් මහාමේරු පර්වතේ දරනලාගෙන සම්පූර්ණයෙන් වහගත්තා කියනවා. වහගෙන මහාමේරු පර්වතේ මතට වෙන්න තමයි තව්තිසාව තියෙන්නේ. ඒ තව්තිසා දෙව් භවන තමන්ගේ පෙන ගොබෙන් වහගත්තා. පින්වතුනි මේවා ලෝකේ සිද්ධ වෙච්ච මහා පුදුම සහගත දේවල්. එතකොට අපේ රට්ටපාල මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි වෙනදාට නම් මේ ඉසව්වට එනකොට මහා මේරු පර්වතේ පේනවා. තව්තිසාවත් දුර ඈතට පේනවා. ස්වාමීනි අද මහා මේරුව පේන්නෙත් නෑ තව්තිසාව පේන්නෙත් නෑ. කිව්වා භාග්‍යතුන් වහන්සේ වදාලා රට්ටපාලය අද මේ නන්දෝපනන්ද කියන නාගරාජයා කිපිලා ඒ කිපිච්චි නාගරාජයා අපිට නොපෙනෙන වෙසක් අරගෙන ඒ වෙසෙන් මුළු මහාමේරු පර්වතේම වහගෙන තව්තිසාවත් පෙන ගොබින් වහගෙන ඒකයි ඔය පේන්නේ නැත්තේ කිව්වා. එතකොට රට්ටපාල මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි එසේනම් මම මේ නන්දෝපනන්ද නාගරාජයාව দমনය කරන්නටද? බුදුරජාණන් වහන්සේ වදාලා නෑ රට්ටපාලය ඔබට ඒට රිසි නොවේවා. ඔහොම එතන හිටපු මහරහතන් වහන්සේලා ඇහුවා අපි দমনය කරන්නටද කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. මුගලන් මහරහතන් වහන්සේත් අහනවා ස්වාමීනි මම නන්දෝපනන්ද නාගරාජයාව দমনය කරන්නටද? බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලානි ඔබ යන්න দমনය කරන්න.
මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා ඒ නාගරාජයා මවාගත්ත වේශයට වඩා සුවිශාල නාග වේශයක් මවාගෙන මහා මේරු පර්වතයට තද වෙන්න නාගරාජයාව වෙලා ගත්තා. දැන් නාගරාජයාට හරි වේදනයි, ඇඟ කිටි කිටියේ තෙරපෙනවා. එතකොට මේ නාගරාජයා ශරීරයෙන් විස දුමක් පිට කළා. මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේ මවාගත්ත ශරීරයෙන් දුම් පිට කළා. නාගයාගේ ශරීරයෙන් පිට වෙන දුමින් මුගලන් මහරහතන් වහන්සේට අපහසුයක් නැහැ. හැබැයි මුගලන් මහරහතන් වහන්සේ පිට කරන දුමින් නාගයා හොඳ හැටියට පීඩාවටපත් වුණා. කේන්ති ගිහිල්ලා මේ නන්දෝපනන්ද නාගරාජයා ශරීරයෙන් ගිනිදැල් පිට කරන්න පටන් ගත්තා. එතකොට මුගලන් මහරහතන් වහන්සේත් ගින්දර පිට කළා. ඒ ගිනිසර නන්දෝපනන්ද නාගරාජයාට දරා ගන්න අමාරුයි. දමනය වුණා. දමනය වුණාට මේ නාගරාජයා උත්සාහ කළා කපටිකමක් කරන්න. ඒ කපටිකම මොකද්ද? මුගලන් මහරහතන් වහන්සේ හැරිලා යනකන් ඉඳලා හිමීට ගිනි පිට කරන්න උත්සාහ කළා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ මේ නාගරාජයාගේ ඇඟ ඇතුළට රිංග ගත්තා කියනවා. රිංගගෙන පිංගතුනේ නාගරාජයාගේ මුඛයෙන් එළියට එනවා කියනවා. යලි ඇතුළට යනවා කියනවා. නාගරාජයාගේ නාස්පුඩු වලින් එළියට එනවා කියනවා. යලි ඇතුළට යනවා කියනවා. මෙහිම මහා පෙළහරක් කරලා නන්දෝපනන්ද කියන නාරජුව දමනය කළා. ඉතින් මේ දේවල් අපිට හිතාගන්න බැරි තරම් විස්මයජනක දේවල්. ඒ විස්මය සිද්ධ කළේ විස්මයජනක ශ්‍රාවක රත්නය මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ওই විදිහට තමන් වහන්සේගේ තේජස මාරයාට කිව්වා. දැන් මේ කාරණේ දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය ඉබඳු භික්ෂුවක් පීඩාවට පත් කරලා නුඹ දුකටපත් වෙන්න හදන්නේ. මං මේ මෝඩයව පුච්චලා දානවා කියලා ගින්න හිතන්නේ. නමුත් මෝඩ තැනැත්තාම ඇවිලින ගින්නට වැදිලා පිච්චිලා යනවා. ගින්නට උවමනාවක් නැහැ කියනවා මෝඩයෙක්ව දවන්න. මෝඩයම තමයි කියනවා ගිනි ගන්න තැනට ගිහිල්ලා තමන් ඇඟ පුච්ච ගන්නේ. ඒ මාරය ආන් ඒ වගේ ඔහෙත් මේ හැප්පෙන්ට හදන්නේ රහත් භික්ෂුවක් එක්ක. මෝඩෙක් ගින්නක් එක්ක ගැටෙන්න ගිහින් පිච්චිලා යනවා වගේ ඔහෙත් පිච්චිලා යන්නද කැමති? ඒයි මාරය. එදා දුසී මාරයාත් තථාගතයන් වහන්සේ නමකට පීඩා කොට පව් රැස් කරගත්තා. තමන්ට පව් විපාක දෙන්නේ නැහැ කියලාද නුඹ හිතන්නේ? බලන්න මේ රහතන් වහන්සේලාගේ හිත් තුළ තියෙන අනුකම්පාව. ලෝකෙම වසඟ කරගෙන ඉන්න වසවර්ති මාරයා. භාග්‍යතුන් වහන්සේටත් නිරන්තරයෙන් පීඩා කරන්න එන කෙනා. අවස්ථා ගණනාවකදීම භික්ෂූන් වහන්සේලාට නොයෙක් කරදර කරන්න හදපු කෙනා. එහෙව් මාරයාට උන්වහන්සේ ඇත්ත කතාව කියනවා මේ ජීවිතය ගැන තේරුම් ගනින් කියලා. ඒ හේතුව මොකෝ? උන්වහන්සේලා මේ ලෝක ස්වභාවය මුළු මනින්ම අවබෝධ කළා. මේ සංසාර ගමනේ දෙවියෙක් වෙලා වුණත්, බ්‍රහ්මෙක් වෙලා වුණත්, මාරයා වෙලා වුණත්, කොයිතරම් අධිපතිකම් කියාගෙන වුණත් යම් ගමනක් යනවාද ඒ හැම තැනකම තියෙන්නේ දුක. මේ සංසාර ගමනේ කිසිම જાතියක ඉපදිලා හැබැයි සැපයක්, ਸਰව සම්පූර්ණ සැපයක් නම් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. සංසාරයෙන් නිදහස් වීමමයි සැපය. සංසාරයෙන් නිදහස් වෙන්න නම් සංසාරයෙන් නිදහස් වෙන වැඩපිළිවෙලට එන්න ඕන. සංසාරයෙන් නිදහස් වෙන වැඩපිළිවෙල කියලා කියන්නේ පින් රැස් වෙන වැඩපිළිවෙලක්. පින් පිරෙන වැඩපිළිවෙලක්. කුසල් රැස් වෙන වැඩපිළිවෙලක්. කුසල් පිරෙන වැඩපිළිවෙලක්. දැන් මේ මාරයා ඉන්නේ එතන නෙවෙයි. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ අහනවා දුසී කියන මාරයත් තථාගතයන් වහන්සේ නමකට පීඩා කරලා පව් රැස් කරගෙන විදෙව්වා. දැන් ඔහේ හිතන් ඉන්නේ ඔහෙට එහෙම පව් විපාක දෙන්නේ නැහැ කියලාද? ඒ මාරය නුඹගේ ඔය වැඩ නිසා බොහෝ කලක් විපාක දෙන්න පව් තමයි රැස් වෙන්නේ. ඒ මාරය ඒ නිසා බුදු සමිඳුන් ගෙනත් භික්ෂූන් ගැනත් කලකිරිලා
පව් කරන්ට නම් ආසා කරන්ට එපා. ඉතින් බේස කලා වනයේදී අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි ඔය විදිහට පාපී මාරයාට තර්ජනය කළේ. එතකොට මෙහි තියෙනවා ඉති මාරං අතජ්ජේසි භික්ඛු බේස කලා වනේ තතෝසෝ දුම්මනෝ යක්ඛෝ තත්තේ වන්තර දායතාති. එතකොට මේ මාරයාගේ හිත හොඳටම දුකටපත් වුණා. දුකටපත් වෙලා ඒ මාරයා එතනම අතුරුදහන් වෙලා නොපෙනී ගියා. ඒ තමයි මේ බුදු සසුනේ මහානුභාව සම්පන්න ශ්‍රාවක රත්නය. ලෝ වසවර්ති මාරයාට පවා දරුණු විදිහට තර්ජනය කරපු ශ්‍රාවක රත්නය. මේ බුද්ධ ශාසනයේ ධර්ම පුරෝහිතයන් වහන්සේ, මේ බුද්ධ ශාසනයේ දෙවැනි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ, මේ බුද්ධ ශාසනයේ එර්දී බලයෙන් අග්‍රේසර මුනිදානන් අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට නමස්කාර වේවා. යෝ මහානුභාවෝ චලභිඤ්ඤෝ ඉද්ධියා පාරමින්ගතු සෝවිකුබ්බනාසු කුසලෝ වසීභූතෝ මහිද්ධියා තං විතරාගං සුසමාහි තින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත මොග්ගල්ලානං මහාග සෞරහත් නුතුමෙක් සයක් වූ මහා අභිඥා ලැබ මුදුන්පත් වී ඉරිදි බලයෙන් මහා අනුහස් පෑවිද දක්ෂ වී මහා පෙළහරෙහි ඉරිදි බල තම වසඟයට ගත් ඒ විතරාගී සමාහිත ඉඳුරන් නැති අමා නිවනට වැඩිය අපගේ මහා මුගලන් රහත් මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇතුළු ඒ මහානුභාව සම්පන්න රහතන් වහන්සේලා මේ බුද්ධ ශාසනයේ සැබෑම රහතන් වහන්සේලා නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවෙන් අප රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සක්දිවිඳුන් සතරවරන් දෙවිවරුන් සිම්පති දෙවිවරුන් අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුන් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ සියලු දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව අපට පැහැදිලිව කියවන්න පුළුවන් විදිහට, පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන් විදිහට පරිවර්තනය කරපු මාගේ ගුරු දේවෝත්තම අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ගෞතම සාසනය තුළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන පින්වතුන්ලා සඳහන් කොට තිබෙන පරිදි අපවත් වී වදාළ පින්වත් පණ්ඩිගලයාය ධම්මසාර ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා.
ඒ පින්වතුන් වහන්සේගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද ධර්මදානයේ ප්‍රධාන අරමුණ කුරටිහේන මහා උත්සව විසූ පින්වත් එච්.එම්.කේ රම්බණ්ඩා පියාණන් මිය පරලෝ ගොස් වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට පින්පෙත් අනුමෝදන් කිරීම. ඉතින් මිය ගියපු පින්වත් එච්.එම්.කේ රම්බණ්ඩා පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම නමින් මිය ගියා වූ රද්දොළුගම විසූ පින්වත් කේ.එම්. ඩිංගිරි බණ්ඩා පියාණන්ට එච්.8 ගම්මානයේ විසූ එස්.එන්.එච්. රංමැණිකා මෑණියන්ට කූරම්හේන විසූ එච්.එම්. පුංචි බණ්ඩා පියාණන්ට සී.ජේ.එම්. කිරිමැණිකා මෑණියන්ට එච්.එම්. පුංචි මැණිකා මෑණියන්ට එච්.එම්. කපුරුහාමි මෑණියන්ට සහ එච්.එම්. රම්මැණිකා මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරන සුපින්නතුල්ලාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්මදානය සිද්ධ කරන පින්වත් එච්.එම්. කරුණාවතී මෑණියන්ට, චාලට් තියඩෝරා මෑණියන්ට, ජයන්ත සිරිවර්ධන පියාණන්ට, එම මෑණියන්ට, එච්.එම්. ඩිංගිරි බණ්ඩා පියාණන්ට, එච්.එම්. මුදියන්සේ පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පatti සැලසෙත්වා. ධර්මදානය සිදු කරන කරුණාවතී මෑණියන්ටත් දූ දරුවන්ටත් පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන්ව ඒ සියලු දෙනා කරන කියන රැකී ආරක්ෂා ආදිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා දියුණුවටපත් වෙත්වා. සුවසේ පින් රැස් කරගෙන සුවසේ දහම් මඟ දියුණු කරගන්නට පින්වතුන් හැම දෙනාට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් සුවසේ දහමේ හැසිරিলা චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. පින්වතුන් සඳහන් කොට තිබෙන පරිදි කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලක්වාසී ලෝකවාසී හැම දිනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ සුපින්වත් ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුවසේ පින් කරගෙන සුවසේ දහමේ හැසිරিলা ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.